හරි අපි අද පටන් ගන්න හදන්නේ A level ICT වල 9 වෙනි එකකේ. හරි නේද? 9 වෙනි එකකේ. එතකොට අපි මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ flow chart පිළිබඳව සහ Python භාෂාව පිළිබඳව. හරිද? flow chart සහ Python භාෂාව පිළිබඳව තමයි මේ පාඩමේදී අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක සාමාන්‍යයෙන් පේපර් එකේ ලකුණු 100න් 20ක් පමණ ලබා ගන්න පුළුවන් පාඩමක්. ලකුණු 100න් 20ක්. ඉතා දැවැන්ත ලකුණු ප්‍රමාණයක්. එතකොට මේ පාඩම පිළිබඳව නිවැරදි අවබෝධය ඕන. දැන් මම මේ වීඩියෝ මාලාව සකස් කරන්නේ මේ අවුරුද්දේ විභාගෙ ලියන ළමයිට පමණක් නෙවෙයි. ඕනම ඒ කියන්නේ අපි හිතමු සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ නෙවෙයි ඊට පල්ලෙහා විපාන්ති වල ඉන්න කට්ටියට 12 වසරේ කට්ටියට ආරයි. 13 වසරේ හැමෝටම හරියන්න ගැලපෙන විදිහට තමයි මේ පාඩම කරන්නේ. එතකොට මේක හැමෝටම බලන්න පුළුවන් වීඩියෝ එකක් විදිහට තමයි සකස් කරන්නේ. ඒකින්ද මේකේ මුලින් ඉඳලා කරුණු ටික යනවා. කලබලයක් නැහැ. පිළිවෙලට කරුණු ටික ගන්නට මේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම නිබන්ධන අවශ්‍ය ඒවා YouTube channel එකට අපි අප්ලෝඩ් කරනවා. එතකොට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට comment section එකට දාන්න පුළුවන්. නැත්නම් WhatsApp group තියෙන ඒ group වලට ඒව දාන්න පුළුවන්. යම් කිසි ක්‍රමයකට කොහොම හරි ගැටලු තියෙනවා නම් ඒක විසඳ ගන්න. හරි? දැන් අද පටන් ගත්ත ගමන් Python කරන්න බෑ. මේ පාඩම 9 වෙනි එකකේ. එතකොට මේකේ මුලින්ම තියෙන්නේ ගැටලු විසඳීමේ සංකල්ප ගොඩනැගීම කියන එක ඇල්ගොරිතම කියන එක තියෙන්නේ. එතකොට ඒව ගැන කතා කරලා flow chart ගොඩනගලා ක්‍රමානුකූලව තමයි Python වලට යන්නේ. එක සැරේට Python වල අපි ගිහිලා Python පටන් ගන්නෙ නැහැ. ඒකෙන්ද එපර හිතන්න එපා මෙහෙම පාඩම් පටන් ගත්ත ගමන් කෝ Python කියන එක කියලා. Python කියන එක උගන්වන්නේ ක්‍රමානුකූලව ගිහිල්ලා ඉස්සරහට අදාළ තැනට ආවම. ඒතර මුලින්ම මේ පාඩමේ පිළිවෙලට තමයි අපි යන්නේ. ඒතර සිලබස් එකේ තියෙන පිළිවෙලට තමයි මේ පාඩම් මාලාව හදන්නේ. ඒතර 9 වෙනි එකකේ සම්පූර්ණයෙන් අවසන් වෙන තෙක් මේ පාඩම් මාලාව ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ වැටිකාටියුට් ටික කරන්නේ කියලා. ඒතර ඕගොල්ලෝ දාගන්න පොතක් අරගෙන මොකක් හරි මාතෘකාව දාන්න ඒකකය 9. ඒකකය 9. ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතමයන් ගොඩනැගීම සහ ඒවා කේතනය කිරීම සඳහා Python භාෂාව භාවිතා කිරීම. හරිද? Python භාෂාව භාවිතා කිරීම. හරි. එතකොට මේ පාඩමේ මුලින්ම තියෙන්නේ ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද? ඒ ගැටලුවට විසඳුමක් හඳුනාගන්නේ කොහොමද? ඒ විසඳුමට කොහොමද පියවර ගොඩනගන්නේ කියන එක තමයි මේ පාඩමේ තියෙන්නේ. ඒතර අපි ඒව ගැන සරල අදහසක් ගමු. අපි පොඩි නෝට් එකක් දාගමු. ඒ නෝට් එක දාලා ඉවර වෙලා අපි මොකද කරන්න ඕන? අපි යනවා flow chart කියන කොටසට. flow chart කියන කොටසට ගියයින් පස්සේ ඒ flow chart වල යම්කිසි ප්‍රශ්න ප්‍රමාණයක් අපි කරාට පස්සේ අන්න අපිට පුළුවන් වෙනවා එතකොට ව්‍යාජකේත වලට යන්න. pseudo code කියලා අපි කියන්නේ. අන්නේ ව්‍යාජකේත වලට ගියාට පස්සේ තමයි අපිට Python භාෂාව කියන තැනට යන්න පුළුවන් වෙන්නේ. එක සැරේට ගැටලුවක් විසඳන්න බෑනේ. ඒ ගැටලුව විසඳන්න අපි අවශ්‍ය වෙන සැලසුම් සකස් කරන්න ඕන. ඒ අවශ්‍ය වෙන සැලසුම් සකස් කරන්න තමයි මේ විදියට අපි පියවරෙන් පියවර මේ පාඩම ඉස්සරහට ගෙනියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔයගොල්ලෝ දාන්න මුලින්ම මාතෘකාව. හරි නේද? ගැටලු විසඳීමේ ක්‍රියාවලිය. ලියන්න. ගැටලුවක් විසඳීමට පෙර ගැටලුව හඳුනාගත යුතුය. ගැටලුව හඳුනා ගැනීමෙන් පසුව
අදාළ ගැටලුවේ සීමාවන් හඳුනා ගත යුතුය. අදාළ ගැටලුවේ සීමාවන් හඳුනා ගත යුතුය. හරිද? සීමාවන් හඳුනා ගැනීමෙන් අනතුරුව අදාළ විසඳුම් සැලසුම් කළ යුතුය. අදාළ විසඳුම් සැලසුම් කළ යුතුය. විසඳුම් සැලසුම් කිරීමෙන් අනතුරුව ඒවා කේතගත කර ක්‍රියාත්මක කළ යුතුය. කේතගත කර ක්‍රියාත්මක කළ යුතුය. කේතගත කර ක්‍රියාත්මක කරගත යුතුය. ඊට වෙනම ලියන්න. වෙනම පෙළියකට ඇවිල්ලා ලියන්න. ගැටලුවක් යනු අප විසින් සිදු කරනු ලබන කිසියම් කාර්යයකට අදාළව අප විසින් සිදු කරනු ලබන කිසියම් කාර්යයකට අදාළව බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් ඇතිවන අවස්ථාවකි. බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් ඇතිවන අවස්ථාවකි. දැන් මොකද්ද මේ බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් කියලා කියන්නේ? අන්න මොකද්ද මේ ප්‍රතිඵලය? මොකද්ද මේ බලාපොරොත්තු නොවන ප්‍රතිඵලය? අන්න එතකොට තමයි ගැටලුව කියන එක ඇති වෙන්නේ. දැන් අපි හිතමු අපි මොකක් හරි දෙයක් කරනවා. අපි හිතමු අපි සර්කිට් එකක් ඩිසයින් කරනවා. ඒ සර්කිට් එක ඩිසයින් කරලා අපි අපේක්ෂා කරනවා යම් දෙයක්. යම් කිසි සංවේදකයන් ටිකක් පදනම් කරගෙන තවත් උපකරණයක් ක්‍රියාත්මක කරන්න. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච විදියට නෙමෙයි උපකරණ ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? අපි බලාපොරොත්තු වුණේ සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වෙලා ආර්ද්‍රතාවයේ යම් ප්‍රමාණයකට වඩා වැඩි වෙලා අදාළ උපකරණ ක්‍රියාත්මක වෙන්න. හැබැයි අපි හිතපු නැති වෙලාවකදීත් උපකරණ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එහෙනම් අන්න එතන ගැටලුවක්. මොකද අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි එතන තියෙන්නේ. පැහැදිලිද? නැත්නම් අපි හිතමු අපි ආයතනයක් නඩත්තු කරනවා. ඒ ආයතන නඩත්තු කරගෙන යනකොට අපි ලාභයක් අපේක්ෂා කරනවා. හැබැයි ලාභය අපේක්ෂා කරාට මාසය අන්තිමේ බැලුවාම තියෙන්නේ සම්පූර්ණ අලාභයක් විතරයි. එහෙනම් එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳන්න ඕන. පැහැදිලිද? ඒතර අපි අපේක්ෂා කරන දේ අපිට ලැබෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. පැහැදිලිද? ඒතර යම්කිසි කාර්යයක අප විසින් බලාපොරොත්තු වන දෙයට ලැබෙන්නේ නැත්නම් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැත්නම් එතන ගැටලුවක්. පැහැදිලිද? ඒතර මේ ගැටලුව අපි මුලින්ම හඳුනා ගන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ වෙනම පෙළයකට යන්න. ලියන්න. ගැටලුව හඳුනා ගැනීමෙන් අනතුරුව ගැටලුව හඳුනා ගැනීමෙන් අනතුරුව ගැටලුව හඳුනා ගැනීමෙන් අනතුරුව එම ගැටලුවෙහි සීමාවන් හඳුනා ගත යුතුය. එම ගැටලුවෙහි සීමාවන් හඳුනා ගත යුතුය. ගැටලුවක සීමාව යනු ගැටලුවක සීමාව යනු එම ගැටලුව පවතින පරිසරයත් බාහිර පරිසරයත් එම ගැටලුව පවතින පරිසරයත් බාහිර පරිසරයත් අතර
පවතින වස්තුන් වෙන් කර හඳුනා ගැනීමයි. වස්තුන් වෙන් කර හඳුනා ගැනීමයි. ඒ කියන්නේ ගැටලුවට අදාළ වෙන්නේ මොන දේවල්ද? ඒ ගැටලුවට අදාළ නොවන්නේ මොන දේවල්ද කියලා අපි අඳුන ගන්න ඕන මුලින්ම. නැත්තම් ගැටලුව විසඳන්න බෑනේ. පැහැදිලිද? ගැටලුව විසඳන්න බෑ. දැන් අපි හිතමු අර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අපේක්ෂා කරමින් ගොඩනගපු උපකරණේ ක්‍රියාත්මක වෙන්නේ වැරදි ආකාරයට කියලා. හැබැයි එයා අපි බලාපොරොත්තු වෙච්ච උෂ්ණත්ව පරාසදි ක්‍රියාත්මක වෙනවා. ආර්ද්‍රතාවයේදී තමයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. එහෙනම් අපි උෂ්ණත්වය ගැන නෙමෙයි වැඩි සැලකිලිමත් වෙන්න ඕන. කවුරු ගැනද? අපේ ගැටලුව තියෙන්නේ ආර්ද්‍රතාවය පිළිබඳව. එහෙනම් ඒ ආර්ද්‍රතාවය මන්න උපකරණ ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒතර එයා අපේ ගැටලුව තියෙන පරිසරයේ ඉන්නේ. උෂ්ණත්වය ගැටලුව තියෙන පරිසරයේ නෙමෙයි එයා එකෙන් පිට ඉන්නේ. පැහැදිලිද? ඒතර ගැටලුවක සීමාව හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ගැටලුවක සීමාව හඳුනාගත්තේ නැත්නම් අපිට ගැටලුව විසඳන්න ගත වෙන කාලය ගොඩක් වැඩි වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. පැහැදිලිද? ඒකින්ද ගැටලුවක් විසඳනකොට ඒ ගැටලුවේ සීමාව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? හරි නේද? හරි. ඊට පස්සේ දාන්න ඊට පස්සේ වෙනම ලියන්න. ගැටලුවේහි සීමාවන් හඳුනා ගැනීමෙන් අනතුරුව ගැටලුවේහි සීමාවන් හඳුනා ගැනීමෙන් අනතුරුව විසඳුම් සැලසුම් කිරීම සිදු කළ හැක. විසඳුම් සැලසුම් කිරීම සිදු කළ හැක. එකම ගැටලුව විසඳීම සඳහා විවිධ ක්‍රමයන් පැවතිය හැක. එකම ගැටලුව විසඳීම සඳහා විවිධ ක්‍රමයන් පැවතිය හැක. එම සියලුම ක්‍රමයන් සැලකිය යුතු අතර එම සියලුම ක්‍රමයන්ගෙන් උචිත ක්‍රමවේදය පමණක් තෝරාගත යුතුය. එලෙස වඩාත් සුදුසු විසඳුම තෝරා ගැනීමේදී අප විසින් සැලකිය යුත්තේ අදාළ ගැටලුව විසඳීමේදී ඇතිවන අතුරු ගැටලු හැකිතාක් අවම වීමයි. ඒ කියන්නේ අපි ගැටලුව විසඳන්න යනකොට ඒ ගැටලුව විසඳීමේ ක්‍රියාවලිය හරහා තව ගැටලු නිර්මාණය වෙනවා. එහෙම ගැටලු ගොඩාක් නිර්මාණය වෙනවා නම් ඒ පරිවර්තත් විසඳුම් හොයන්න එපා අපි. ඒකෙන්ද අපි බලන්න ඕන ගැටලුව විසඳන්නකොට ඒ විසඳන්න තියෙන ක්‍රම කීපයකින් හොඳම ක්‍රමය කියලා කියන්නේ අර අමතරව ඇති වෙන්න පුළුවන් ගැටලු ප්‍රමාණය අවම කරගන්න එක. ඒතර අමතරව ඇති වෙන්න පුළුවන් ගැටලු ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ එතකොට අපිට තව ගැටලු විසඳන්න ගත වෙන කාලේ අඩුයි කියන එක. එන ඉක්මනට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේ අපි කතා කරන්නේ පරිගණකයක ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන එක ගැන. ඒක ඉතින් සාමාන්‍ය ජීවිතයටත් ඇප්ලයි කරගන්න පුළුවන්. හරි නේද? හරි. ඊට පස්සේ දාන්න මාතෘකාව. හරිද? මොඩියුලකරණය. ලියන්න. ගැටලුවක් විසඳීමේදී මොඩියුල ක්‍රමය භාවිතා කරනු ලබයි. මෙහිදී සමස්ත ගැටලුව
කුඩා කොටස් වලට බෙදා එම කුඩා කොටස් වෙන වෙනම එම කුඩා කොටස් වෙන වෙනම විසඳීම සිදු කරනු ලබයි. විසඳීම සිදු කරනු ලබයි. ඉන්පසු එම විසඳුම් සියල්ල එක්වගෙන සමස්ත ගැටලුවම විසඳනු ලැබේ. සමස්ත ගැටලුවම විසඳනු ලැබේ. ତර මේ මොඩියුලකරණය කියලා කියන්නේ මොකද්ද? අපි ගැටලුව අරගෙන ඒ ගැටලුව තව අණු කොටස් වලට බෙදා ගන්නවා. අණු කොටස් වලට බෙදාගෙන ඉවර වෙලා අපි ඒ කොටස් වෙන වෙනම විසඳනවා. විසඳලා ඉවර වෙලා ඒ විසඳීම් සියල්ල එකට සම්බන්ධ කරලා අපි සම්පූර්ණ විසඳුම ලබා ගන්නවා. ඔය සමහරට ගානක් හදනවා වගේ. සම්පූර්ණ ගානම එක කුට්ටියට හදන්න නැතුව ඒ ගානේ කොටස් අපි වෙන වෙනම හදනවා. හදලා ඉවරලා ඒන ප්‍රතිඵල හරහා අවසාන ප්‍රතිඵලයකට යනවා. පැහැදිලිද? අපි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරනකොට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් දිගයි නම් අපි කරන්නේ ප්‍රෝග්‍රෑමර්වරු කීප දෙනෙක් අරගෙන ඒ ප්‍රෝග්‍රෑමර්වරු කීප දෙනාට ඒ අදාළ වැඩසටහනේ කොටස් වෙන වෙනම බාර දෙනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑමර්වරු කීප දෙනා වෙන වෙනම මහන්සි වෙන්නේ අර පොඩි කොටසකට. ඒතර ඒගොල්ලෝ ඉක්මනට ඒ විසඳුම අරන් ගන්න. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක හිතනවට වඩා ප්‍රෝග්‍රෑම් එකේ පොඩි කොටසක් හිතන එක ලේසියිනේ. එතකොට ඒගොල්ලෝ අදාළ විසඳුම් ටික ගත්තාම පොඩි පොඩි අණු කොටස් වලට අවසානයේදී ඒ ටික තනි එකකයක් විදිහට එකතු කරනවා. අපි හිතමු ඒගොල්ලෝ එක්කව වෙලා තියෙන්නේ Python ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඒ Python ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි කොටස එක්කෙනෙක් හදනවා, තව එක්කෙනෙක් ඊළඟ කොටස හදනවා, තව එක්කෙනෙක් ඊළඟ කොටස හදනවා. ඒතර තුන් දෙනාම Python එක පාවිච්චි කරලානේ හදලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ තුනම එකට එක්කහුව කරන්න. එක්කහුව කළා සමස්ත ප්‍රෝග්‍රෑම් එක ගන්න පුළුවන්. ඒක ඉතාමත් වාසිදායකයි. එකක් කාර්යක්ෂමතාවය වැඩිනේ. ඉක්මනට හදා ගන්න පුළුවන්නේ. වැරදි වෙන්න පුළුවන් සම්භාවිතාවෙත් අඩුයි. ඇයි එක එක්කෙනා විශේෂිත වෙච්ච පුජ්‍යලයක් ප්‍රෝග්‍රෑමර්වරයෙක් ඉතා කුඩා කොටසක් පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. විශාල ප්‍රශ්න දිහාම අවධානය යොමු කරන්නේ නැහැ. ගැටලුවක් විසඳනකොට සමස්ත ගැටලුව දිහා එක සැරේට බලනට වඩා ඒ ගැටලුව කොටස් කරලා බැලුවෙන් පස්සේ ඒ ගැටලුව විසඳන එක හරි ලේසියි. හරිද? අපි ලියමු ඊට පස්සේ වෙනම. මොඩියුලකරණය මගින් ලැබෙන ප්‍රධාන වාසීන් වනුයේ එක වැඩසටහන නිර්මාණය කිරීම සඳහා ප්‍රෝග්‍රෑමර්වරු කිහිප දෙනෙක් යොදාගෙන වඩා කාර්යක්ෂමව ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කිරීමේ හැකියාව. දෙක ප්‍රෝග්‍රෑම් එකේ ඇති ගැටලු හඳුනා ගැනීමේ පහසුව. ප්‍රෝග්‍රෑම් එකේ පවතින ගැටලු හඳුනා ගැනීමේ පහසුව. ඉරාසේ එක් ගැටලුවක් විසඳීමේදී භාවිතා කරන ලද යම් කොටසක් නැවත වෙනත් ගැටලුවක් විසඳීමේදී භාවිතා කිරීමට හැකිවීම
දැන් ඔයගොල්ලෝ අද බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මේ Python කියලා පළවෙනි පාඩම කියපු ගමන් Python වලින්ම වැඩේ පටන් ගන්නවා. එහෙම බෑ. මේක ක්‍රමානුකූලව යන්න ඕන. බොරු කරන්න බෑනේ. අනිත් එක සිලබස් එකක් තියෙනවා ඔයගොල්ලන්ට කවර් කරගන්න. ඒ සිලබස් එකට අදාළව ඕන මේ වැඩේ කරන්න. නැත්නම් මට කෙලින් Python පටන් ගන්න තිබුණා. පාර පාඩමෙන් භාගයයි අහුවෙන්නේ. හරි නේද? භාග එකක් නෙමෙයි 4න් 3ක් වගේ අහුවෙන්නේ කාලක්ම නැහැ. හරිද? හරි. දැන් ඕකේ අවාසියකුත් තියෙනවා. මොඩියුලකරණේ. දැන් අපි හිතමු මොඩියුලකරණේදී දැන් ප්‍රෝග්‍රෑම් එක 3-4 දිනකට කඩලා හදන්න දුන්න කියලා. ඒ 3-4 දෙනා විචල්්‍ය පාවිච්චි කරනෝනේ. දැන් අපි විචල්්‍ය කියන එක දන්නෝනේ සමීකරණයක් තියෙනවා නම් 2x ධන 3xy ධන ඔහොම තියෙනවා නම් ඕකේ විචල්්‍ය වෙන්නේ x සහ y නේ. පැහැදිලිද? අන්න ඒ වගේ විචල්්‍ය පාවිච්චි කරනෝනේ අපි වැඩසටහනකට. කවුරු හරි දෙන්නේ එකම විචල්්‍ය පාවිච්චි කරලා දුනොත් වැඩසටහන ඇතුලේ ඒගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න. එතකොට අර විචල්්‍ය දෙක පැටලවිලා මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව ගැටලු ඇති වෙනවා කාටද? ප්‍රෝග්‍රෑම් එකට. පැහැදිලිද? එහෙම ගැටලුවක් එන්න පුළුවන්. ඒතර ඒකත් ලියලා තියන්න. මොඩියුලකරණයේදී වෙනම ලියන්න. මොඩියුලකරණයේදී එක් කොටස නිර්මාණය කිරීමේදී එක් කොටස නිර්මාණය කිරීමේදී භාවිතා කරන ලද විචල්‍යයන් සමාන වුවහොත් භාවිතා කරන ලද විචල්‍යයන් සමාන වුවහොත් එහිදී ගැටලු ඇති විය හැක. එහිදී ගැටලු ඇති විය හැක. එහිදී ගැටලු ඇති විය. එතකොට මොඩියුලකරණයේදී අපි කරේ මොකද්ද? කිසියම් මෘදුකාංගයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මෘදුකාංගය කොටස් වලට බෙදලා අපි ඒක ඊට පස්සේ සැලසුම් කරන එක. කියන්නේ අදාළ මෘදුකාංගය කොටස් වලට බෙදලා ප්‍රෝග්‍රෑමර්වරු කිහිප දෙනෙක්ට ලබා දීලා ඒගොල්ලෝ ඒ වලට විසඳුම් නිර්මාණය කරාට පස්සේ සමස්ත විසඳුම නිර්මාණය කරගන්න එක තමයි අපි මොඩියුලකරණයේදී කරගන්නේ. ඒතර ඒක අපි ප්‍රෝග්‍රෑම් නිර්මාණයේදී බහුලව යොදා ගන්න ක්‍රමයක් මොඩියුලකරණය කියන එක. ඊට පස්සේ ඕගොල්ලෝ දාන්න මාතෘකාව හරි නේද? ඊට පස්සේ දාන්න මාතෘකාව මුදුන් බිම් සැලසුම්. මුදුන් බිම් සැලසුම් සහ පියවර කාරක පිරිපහදු ක්‍රමවේදය. පියවර කාරක පිරිපහදු ක්‍රමවේදය. තර මේ මුදුන් බිම් සැලසුම් අපි ගැටලුවක් ආවම දැන් කලිනුත් කිව්වා ඒ ගැටලුව කොටස් වලට බෙදලා ඒ කොටස් වෙන වෙනම විසදලා සම්පූර්ණ ගැටලුවම විසදන එක තමයි මේ මුදුන් බිම් සැලසුම් ක්‍රමය කියලා කියන්නේ. හරි නේද? අර මොඩියුලකරණය වගේම තමයි මොඩියුලකරණය වගේම මේකෙදිත් අපි කරන්නේ මොකද්ද? සමස්ත ගැටලුවම එක සැරේ විසඳන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඒ අදාළ ගැටලුව පියවර විදියට. හරි නේද? ඒ කියන්නේ කොටස් වලට බෙදලා ඒ කොටස් වලට විසඳුම් ලබා දෙන එක තමයි කරන්නේ. පැහැදිලිද? ඒත් ලියන්න. මෙම ක්‍රමවේදයේදී හරිද? මෙම ක්‍රමවේදයේදී ගැටලුව විසඳීම සඳහා අදාළ ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන පියවර කොටස් වශයෙන් වෙන් කර එම කොටස් වෙන වෙනම විසඳීම මගින් සමස්ත විසඳුම ලබා ගැනීම සිදු කරයි. සමස්ත විසඳුම ලබා ගැනීම
සිදු කරයි. එලෙස සමස්ත විසඳුම ලබා ගැනීම සඳහා වෙනම ලියන්න. එලෙස සමස්ත විසඳුම ලබා ගැනීම සඳහා අදාළ පියවරයන් කොටස් කර දක්වා රූප සටහනක් නිර්මාණය කිරීම ව්‍යුහගත සටහන් ලෙස හඳුන්වයි. ව්‍යුහගත සටහන් ලෙස හඳුන්වයි. ව්‍යුහගත සටහන් ලෙස හඳුන්වයි. ව්‍යුහගත සටහනක් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ මුදුන් බිම් සංකල්පයේදී අපි යොදා ගන්න පියවර ටික රූපමය ආකෘතියකට ගොඩනගන එක. අපි ගැටලුවක් අරගෙන ওই සංකල්ප පොඩ්ඩක් පැහැදිලි කරගමු. එතකොට ඔයගොල්ලන්ට ඔක ලේසි තේරුම් ගන්න. හරිද? සිලබස් එකේ කියලා තියෙනවා ඔයගොල්ලන්ට විස්තරයක් ගොඩනගන හැටි පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕන කියලා. එතකොට අපි පොඩි ගැටලුවක් හදාගමු. ඒ ගැටලුව හදාගෙන ඒකට කොහොමද පියවර විදියට යන්නේ කියලා බලමු. හරි නේද? හරි. ඉතින් අපි හදාගමු ගැටලුවක් මෙන්න මෙහෙම. ලියාගෙන ගැටලුව. හරි නේද? ගැටලුව. උෂ්ණත්වය මත සහ ආර්ද්‍රතාවය මත උෂ්ණත්වය මත සහ ආර්ද්‍රතාවය මත පදනම් වූ ස්වයංක්‍රීය විදුලි පංකාවක් නිර්මාණය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික පරිපථයක් නිර්මාණය කිරීම. ඉලෙක්ට්‍රොනික පරිපථයක් නිර්මාණය කිරීම. හරි. දැන් අපිට අවශ්‍ය මොනවද කියලා අපි එකට ලියා ගන්න ඕන. ඒ අවශ්‍ය දේවල් අපි ලියාගෙන ඉවර වෙලා ඒක විසඳුම් කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද කියලාත් අපි ලියා ගන්න ඕන. හරි නේද? හරි. එතකොට අපි බලමු මොනවද මේකට අපිට අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට මුලින්ම ලියන්න. 1. ස්වයංක්‍රීය විදුලි පංකාව නිර්මාණය කිරීම සඳහා ස්වයංක්‍රීය විදුලි පංකාව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ උපකරණයන් හඳුනා ගැනීම. උපකරණයන් හඳුනා ගැනීම. හරිද? ඊට 2. උපකරණයන් භාවිතෙන් පරිපථය සැලසුම් කිරීම. උපකරණයන් භාවිතෙන් පරිපථය සැලසුම් කිරීම. ඊළඟ පියවර පරිපථය එකලස් කිරීම. පරිපථය එකලස් කිරීම. පරිපථය එකලස් කිරීම. ඊළඟ පියවර පරිපථය සඳහා අවශ්‍ය පරිගණක වැඩසටහන නිර්මාණය කිරීම.
ඊළඟ පියවර. අදාළ වැඩසටහන පරිපතයට ඇතුළත් කර උපකරණය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදයි පරීක්ෂා කිරීම. නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදයි පරීක්ෂා කිරීම. හරි නේද? එතකොට අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය මත නම් වෙච්ච ස්වයංක්‍රීය ෆෑන් එකක්. හරි නේද? ස්වයංක්‍රීය ෆෑන් එකක්. එතකොට මේ ස්වයංක්‍රීය ෆෑන් එක නිර්මාණය කරන්න තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. හරි නේද? එතකොට අපි ගමු ෆෑන් කියන එක. හරි නේද? එතන මේ ෆෑන් එක අපිට නිර්මාණය කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එතන මේ ෆෑන් එක නිර්මාණය කරගන්නකොට මුලින්ම අපි කරන්න ඕන මොනවද? අවශ්‍ය උපකරණ හඳුනා ගන්න එක. හරිද? අවශ්‍ය උපකරණ හඳුනා ගැනීම. හරිද? අවශ්‍ය උපකරණ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ අවශ්‍ය උපකරණ හඳුනාගත්තයින් පස්සේ පරිපතය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්න ඕන. පරිපතය සැලසුම් කිරීම. පරිපතය සැලසුම් කිරීම. හරි නේද? පැහැදිලිද? පරිපතය සැලසුම් කරන්න පුළුවන් වෙන්න ඕන. පරිපතය සැලසුම් කරයින් පස්සේ පරිපතය නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? පරිපතය නිර්මාණය කිරීම. පැහැදිලිද? පරිපතය නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. පරිපතය නිර්මාණය කරයින් පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන මොකක් වෙන්නද? පරිපතය සඳහා අවශ්‍ය වැඩසටහන සැලසුම් කරන්න. පරිපතයට අවශ්‍ය වැඩසටහන. හරිද? පරිපතයට අවශ්‍ය වැඩසටහන. සැලසුම් කිරීම. එතකොට ඔන්න වැඩසටහනත් අපි සැලසුම් කරලා ඉවරයි. අවසාන පියවර විදියට අපි මොකද කරන්න ඕන? අදාළ වැඩසටහන පරිපතයට ඇතුල් කරන්න ඕන. ඒක ලියන්න මට මෙතන ඉඩ නැහැ. ඔයගොල්ලෝ ඒක ලියන්න. හරි නේද? ඊළඟ කොටුවක් දාලා අඳින්න. හරිද? ටක් ගාලා ටික අඳින්න. තාම ඉවර නැහැ මේකේ තා තියෙන පියවර. හරිද? මේකෙන් මෙතනට ආවා අපි. මේකෙන් මෙතනට ඊට පස්සේ එන්න ඕන. ඊට පස්සේ මෙහෙම නේද? මේ අතර මේ තියෙන්නේ ගොඩනගන්න අවශ්‍ය වෙන දේවල්. හරිද? දැන් මේකේ යටතේ අපිට අණු කොටස් ආයෙ ගන්න පුළුවන් අවශ්‍ය උපකරණ හඳුනා ගැනීම කිව්වාම. හරිද? අපිට ගන්න පුළුවන් මොකද්ද? උෂ්ණත්වය හඳුනා ගැනීමේ උපකරණය. උෂ්ණත්වය හඳුනා ගැනීමේ උපකරණය. ඔය විදිහට ආර්ද්‍රතාවය හඳුනා ගැනීමේ උපකරණය. ආර්ද්‍රතාවය හඳුනා ගැනීමේ උපකරණය. හරි නේද? ඊට පස්සේ ඉහත උපකරණ සම්බන්ධ කිරීමට අවශ්‍ය පුවරු ඔය විදිහට අපිට මේක යටතේ තව ගොඩනගා ගන්න පුළුවන්. හරි. එහෙම කීපයක් ලියන්න දැන්. එහෙම කීපයක් ලියන්න. දැන් ඒකේ යටතේ අවශ්‍ය වෙන දේ හරි අපි කරන දේ හරි. ඒ පියවර යටතේ අපි සටහන් කරන්න ඕන. විශේෂයෙන් අපි කරන දේ. ඊළඟ පරිපතය සැලසුම් කරනවා කියලා කිව්වාම එතකොට අපි මොකද කරන්න ඕන?
පරිපතේ සැලසුම් කරන මෘදුකාංගයක් තෝරගන්න ඕන. මෘදුකාංගයක්. හරි නේද? මෘදුකාංගයක් තෝරගන්න ඕන. ඊට පස්සේ මෘදුකාංගයේ භාවිතයෙන් පරිපතය පරිගණක තිරය මත ඇඳින්න ඕන. හරි නේද? මෘදුකාංගයේ භාවිතයෙන් පරිපතය පරිගණක තිරය මත අඳින්න ඕන. හරි නේද? ඒක මෙතන ලියන්න. ඊට පස්සේ මෙතන පරිපතය නිර්මාණය කිරීම කියලා කිව්වාම අර පරිගණකය මත නිර්මාණය කරගත් පරිපතය මොකද කරන්න ඕන? PCB එකක් මතට, ඒ කියන්නේ සර්කිට් බෝඩ් එකක් මතට PCB එකක් මතට පිටපත් කරගන්න ඕන. පිටපත් කිරීම. එහෙම පිටපත් කරගත් පරිපතය මොකද කරන්න ඕන? අවසාන නිමවුමක් විදිහට ගන්න ඕන. පරිපතය අවසාන නිමවුමක් විදිහට ගන්න ඕන. ඇයි? පරිපතේ සිදුරු විදින්න ඕන, නැත්නම් උපකරණ සම්බන්ධ කරන්න බෑ. හරි නේද? ඊට පස්සේ අර තඹ පටි නිවැරදිව තියෙන විදිහට අපි ඕක දාන්න ඕන. ෆෙරික් ක්ලෝරයිඩ් වලට දාලා ඉවර ලෝක පරිපතේ හදා ගන්න ඕන. ඒ වගේ. ඊට පස්සේ පරිපතේ නිර්මාණය කළ ඉවර වෙලා ඒකට උපකරණ සම්බන්ධ කරන්න ඕන. උපකරණ සම්බන්ධ කරලා උපකරණ පාසන්න ඕන. නැත්නම් ඉතින් පරිපතේ උපකරණ ටික තියෙන්නේ නැහනේ. පැහැදිලිද? අන්න ඒව මෙතන ලියන්න ඕන. හරි නේද? සිදුරු විදීම, සිදුරු විදලා ඉවරනන් පස්සේ උපකරණ සම්බන්ධ කිරීම, උපකරණ පැසීම, ඒ ටික ලියන්න. පැහැදිලිද? ඊට පස්සේ පරිපතේ සඳහා අවශ්‍ය වැඩසටහන සැලසුම් කිරීම. එතකොට මුලින්ම මොකද්ද කරන්න ඕන? අපි මුලින්ම අදාළ ගැටලුව සඳහා මොකද කරන්න ඕන? ෆ්ලෝ chart එකක් නිර්මාණය කරන්න ඕන. ෆ්ලෝ chart එකක්. ඒ ෆ්ලෝ chart එක නිර්මාණය කරාට පස්සේ අවශ්‍ය නම් ව්‍යාජකේත නිර්මාණය කරන්න ඕන. ව්‍යාජකේත අවශ්‍ය නම් ව්‍යාජකේත නිර්මාණය කළ ඉවරයෙන් පස්සේ සුදුසු හරිද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා මොකද කරන්න ඕන? ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න ඕන. පැහැදිලිද? ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න ඕන. අන්න අන්තිම පියවරේදී අපි මොකද කරන්නේ? අදාළ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්න ඕන? අර ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරාට වැඩක් නැහැ. ප්‍රෝග්‍රෑම් එක නිවැරදිද කියලා පරීක්ෂා කරන්න ඕන. හරිද? ඒ ඔක්කොම නිවැරදිව පරීක්ෂා කරායින් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි මොකද කරන්නේ? පරිපතයට ඇතුළත් කරනවා. හරි නේද? පරිපතයට ඇතුළත් කරලා ඉවර වෙලා අදාළ තත්ත්වයන් යටතේ ඒක ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඔන්න ඔය විදිහට ඕක සටහන් කරන්න ඕන. අන්න එහෙම සටහන් කරන එකට තමයි අපි කියන්නේ මොකද්ද? ව්‍යුහගත සටහන් කියලා. ව්‍යුහගත සටහන් කියලා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය වගේ අපි ව්‍යුහගත සටහනකුත් නිර්මාණය කරනවා ගැටලුවක් විසඳීමක් කරනකොට. පැහැදිලි නේද? ගැටලුවක් විසඳනකොට අපි මේ වගේ ව්‍යුහගත සටහනක් නිර්මාණය කරනවා. ඒතර මේ ව්‍යුහගත සටහන් පිළිබඳව හරි නේද? මොඩියුලකරණය පිළිබඳව හරිද? මුදුන් බිම් සංකල්පය පිළිබඳව අපි MCQ ටිකක් සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. ඔකද මේක වීඩියෝ එක බලලා හොඳට අවධානය යොමු කරලා මේක පිළිබඳ අවබෝධයක් අරගෙන ඉන්න ඊළඟ වීඩියෝ එකකින් අපි ඒකම සාකච්ඡා කරනවා. දැන් වීඩියෝ එක ඉවර නෑ. මම කියව ලබන වීඩියෝ එකේදී අපි ඒව ප්‍රශ්න ටිකකුත් ඕගොල්ලන්ට එවලා ඒ ටික සාකච්ඡා කිරීමකුත් කරනවා. හරි නේද? මේ ටික දාගත්ත නේද? හරි. තර මොඩියුලකරණය කියන එක දන්නවා. මුදුන් බිම් සංකල්පය දන්නවා. ඊට පස්සේ මොකද්ද? ව්‍යුහගත සටහන් කියන ක්‍රමය දන්නවා. හරි නේද? ඊට පස්සේ දාන්න මාතෘකාව ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතම භාවිතය. ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතම භාවිතය. ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතම භාවිතය. වෙනම ලියන්න. ඇල්ගොරිතමයක් යනු ගැටලුවක් විසඳීම සඳහා භාවිතා කරනු ලබන පියවරයන්
අනුපිළිවෙලින් දැක්වීමයි. පියවරයන් අනුපිළිවෙලින් දැක්වීමයි. ඇල්ගොරිතමයන් ප්‍රධාන වශයෙන් ආකාරයන් දෙකකට ප්‍රධාන වශයෙන් ආකාරයන් දෙකකට නිරූපණය කරනු ලැබේ. නිරූපණය කරනු ලැබේ. එක ව්‍යාජකේතයන් එක ව්‍යාජකේතයන් අපි ඒකට කියනවා සූඩෝ කෝඩ් කියලා. සූඩෝ කෝඩ් ව්‍යාජකේත. ඊට පස්සේ ගැලීම් සටහන් භාවිතය. ගැලීම් සටහන් භාවිතය. ගැලීම් සටහන් වලට අපි කියන ෆ්ලෝ chart කියලා. ෆ්ලෝ chart. හරි. මුලින්ම දාන්න මාතෘකාව අද අපි කතා කරන්නේ ගැලීම් සටහන්. මොනවද? ගැලීම් සටහන්. ගැලීම් සටහන් කියලා දාලා ව්‍යාජකේත කියලා දාන්න ඉංග්‍රීසි වලින් ව්‍යාජකේත. ගැලීම් සටහන් යනු ගැටලුවක් විසඳීම සඳහා අවශ්‍ය පියවර රූපමය ආකාරයෙන් දැක්වීමයි. පියවර රූපමය ආකාරයෙන් දැක්වීමයි. මෙලෙස රූපමය ආකාරයෙන් දැක්වීමේදී ඒ සඳහා සම්මත සංකේතයන් භාවිතා කරනු ලැබේ. සම්මත සංකේතයන් භාවිතා කරනු ලැබේ. එම සම්මත සංකේතයන් පහත පරිදි වේ. එම සම්මත සංකේතයන් පහත පරිදි වේ. හරිද? හරි. පළවෙනි එකට අඳින්න මේක. හරිද? කොටුවක් අඳින්න. ආරම්භය ස්ටාර්ට් එක ආරම්භය එක කියලා දාන්න. ආරම්භය දැක්වීම හරි නේද? ඒකේ මේ දෙපැත්ත රවුන්ඩ්. හරිද? මේ විදිහට අඳින්න බැරි නම් හරිද? මේ විදිහට මේක අඳින්න බැරි නම් ඕගොල්ලෝ ලේසි මෙන්න මෙහෙම අඳින එක. හරිද? ඕක ස්ටාර්ට් එක. පැහැදිලිද? තර අවසානයේ දෙවෙනි එක. අවසානය end එක. අවසානය හරි නේද? අවසානය. ඊට පස්සේ
දත්ත ඇතුළත් කිරීම සඳහා මෙන්න මේ හැඩය පාවිච්චි කරන ඉන්පුට් සඳහා ඉන්පුට් දත්ත ඇතුළත් කිරීම සඳහා කියලා ලියන්න. තුන්වෙනි එක. ඕකම පාවිච්චි කරනවා දත්ත දැක්වීම සඳහා ඩිස්ප්ලේ කරන්නත් පාවිච්චි කරනවා. ඒකින්ද එතනට බලයන්න දත්ත දැක්වීම සඳහා ඕනනම් තව එකක් ඒ වගේ ඇඳලා පෙන්නන්න. ඇඳලා ඒක ඇතුළේ ලියන්න ඩිස්ප්ලේ කියලා. ඩිස්ප්ලේ ඊට පස්සේ ඊළඟ එක තනි කොටුවක් process එක ක්‍රියාවලිය දැක්වීම සඳහා process එක දැක්වීම සඳහා ක්‍රියාවලිය දැක්වීම සඳහා process එක දැක්වීම සඳහා ඊට පස්සේ තීරණ ගැනීම සඳහා ඊළඟ එක මේක yes කියලා ගත්තොත් මේ පැත්ත මෙතන no කියලා අපි ගන්නෙ තීරණ ගැනීම සඳහා හරිද ඊට පස්සේ සම්බන්ධක රේඛා මේ විදිහට අපි දක්වනවා ඒ තල වලින් සම්බන්ධක රේඛා නැත්නම් දත්ත ගැලීම් සම්බන්ධක රේඛා නැත්නම් දත්ත ගැලීම් හරිද ඊට පස්සේ සම්බන්ධක පොඩි රවුමක් සම්බන්ධක ඒ කියන්නේ ඔය ක්‍රියාවලි කීපයක් ඇවිත් සම්බන්ධ වෙන අවස්ථාවක් අපි අඳිනකොට බලමු ඔය වගේ ඒවා සම්බන්ධක හරිද තව ඕකෙම පාවිච්චි කරන මේක process එකනේ ඔය පොඩි උප process අනු process තියෙනවා නම් අනු ක්‍රියාවලි තියෙනවා නම් ඒකට මේ වගේ හැඩයක් පාවිච්චි කරන්න පුළුවන් ලියන්න අනු ක්‍රියාවලි sub process කියලා අපි කියන්නේ අනු ක්‍රියාවලි ඔන්න ඔය හැඩතල ටික ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ගැටළු විසඳනකොට හරි නේද මේ ගැටළු විසඳනකොට මේකේ හැඩතල ටික හරියට මතක තියෙන්න ඕන මේවා අනිවාර්යෙන් විභාගෙට එනවා MCQ වලට අනිවාර්යෙන් එනවා මේ flow chart එක හරිද MCQ වලට අනිවාර්යෙන් එන ඕගොල්ලන්ට flow chart එක හරි නේද හරි අපි එහෙනම් ගැටළු විසඳන හැටි බලමු පොඩ්ඩක් flow chart කීපයක් අන්නේ හැටි බලමු හරි නේද flow chart කීපයක් අපි අඳින විදිය බලමු හරි මුලින්ම දාන්න පළවෙනි ප්‍රශ්නේ හරි සරල ඒවායින් අපි පටන් ගමු එකසට බරපතල දේවල් කරන්න යන්නේ සරල ප්‍රශ්න කීපයක් අරගෙන ඒක විසඳලා හිමීට ක්‍රමානුකූලව මේක යන් දැන් ඔකට හැම සතියෙම මේ වගේ වීඩියෝ එකක් දානවා පැයකමාරක වගේ වීඩියෝ එකක් ඔකට ක්‍රමානුකූලව මේ වීඩියෝ ටික අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් Python පාඩම ආවරණය වෙනවා. හරි නේද? මේක ක්‍රමානුකූලව දිගටම යනවා. හරි නේද? මේක දිගටම යන වැඩක්. හරි. එතකොට දාන්න ප්‍රශ්නේ සංඛ්‍යාවන් දෙකක් ඇතුළත් කළ පසු සංඛ්‍යාවන් දෙකක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යාවන් දෙකේ එකතුව ලබා දීම සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. හරිද? ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. හරි.
මම ඔන්න කියලා දෙනවා ඔයගොල්ලන්ට. හරිද? හොඳට අහගන්න. අහගෙන බලන්න මේ මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් බලන්න ඊළඟ ප්‍රශ්නේ ඔයගොල්ලෝ විසඳ ගන්න උපකාරයක් ගන්න පුළුවන්ද කියලා. හරි නේද? හරි. අපි මොන වුණත් මේක වටන් ගන්න එපයි. දැන් හරි ලේසි. ස්ටාර්ට් කියලා දාන්නම ඕන. දැන් මතක තියාගන්න ස්ටාර්ට් කියලා පටන් ගත්තාම ඕකට නම් ලකුණු දෙන්නේ නැහැ හොඳේ. මොකද හැමෝම ස්ටාර්ට් කරනවනේ. හැමෝම ස්ටාර්ට් කරන එක එතනින් හරිය කරගෙන යන්නේ නැහැ. හරි. ඔන්න ස්ටාර්ට් කියලා ගත්තා. හරිනේ. පළවෙනි පියවර. දැන් අපි මොකද කරන්න ඕන? වැඩේ පටන් ගත්තා. මුලින්ම අපි ඉන්පුට් දෙන්න ඕන. අපි දන්නවනේ ඉන්පුට් process output. ඕකනේ අපේ තියෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ යම් දෙයක් ඉන්පුට් කළා ඒක process කළා ඒකේ output එකක් ගන්න එක තමයි අපේ වැඩේ. ඒකින්ද මේ ක්‍රියාවලියම තමයි මේකෙත් තියෙන්නේ. අපි එහෙනම් දැන් මුලින්ම ඉන්පුට් කරන්න ඕන. එහෙනම් අපි සරල ඉංග්‍රීසි වචනෙන් ලියනවා input. input මොනවද ඉන්පුට් කරන්න ඕන? සංඛ්‍යා දෙකක්. අපි ගමු පළවෙනි එකට number 1 කමා number 2 කියලා. අපි එක පියවරෙන්ම සංඛ්‍යා දෙක ඇතුළත් කර ගන්නවා. ඒතර ඒකට අදාළ හැඩතලය අඳින්න ඕන ඉන්පුට් වලට අදාළ. මතකයිනේ වෙන්න මේක තමයි හැඩේ. හරි. දැන් ඔන්න සංඛ්‍යා දෙක ඇතුළත් කරලා ඉවරයි. දැන් මොකද කරන්න ඕන? ඉන්පුට් කරලා ඉවර නම් දැන් අපි process කරන්න ඕන. process කරන්න ඕන. අපි මොකද කරන්න ඕන? process එකක් හදා ගන්න ඕන. මොකද්ද අපි කරන්න ඕන? මේ සංඛ්‍යා දෙක එකතු කරන්න ඕන. සංඛ්‍යා දෙක එකතු කරන්න ඕන. එහෙනම් number 1 ට number 2 එක්කව කරන්න ඕන. එකතු කරලා ඉවරලා ඒක අපි එකතුව කියන එකට ගන්නවා. අපි එකතුව කියන්නේ total කියලා ගමු. එහෙනම් total එක සමාන වෙනවා කාටද? number 1 plus number 2 ට. number 1 plus number 2 ට. එහෙනම් අපිට ඒක process එක විදිහට ගන්න පුළුවන්. දැන් ඔන්න සකස් කළාත් ඉවරයි. සකස් කළාත් ඉවරයි. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන මේක? සකස් කළ ඉවර නම් මේක output කරන්න ඕන. එහෙනම් මේක output කරන්න අපි display කරමු. අපි display කරමු මොකද්ද? total එක. එහෙනම් display total. ඔන්න total එකක් display කරනවා. total එකක් display කරලා ඉවරයි කියන්නේ වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි කියන්නේ program එක ඉවරයි. program එක ඉවර නම් end කරමු. end. ඔන්න වැඩේ ඉවරයි සම්පූර්ණයෙන්ම. start කරා, input කරා, total එක ගත්තා, ඊට පස්සේ display කරා, ඊට පස්සේ end කරා. ඕක තමයි සරලම ගැලීම් සටහන සංඛ්‍යා දෙකක් එකතු කරන්න පාවිච්චි කරනවා. හරි, එක්වට දාගන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්න දාගමු. ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2. ලියන්න. විෂයකට ලබාගත් ලකුණු ඇතුළත් කළ විට විෂයකට ලබාගත් ලකුණු ඇතුළත් කළ විට ලකුණු 50ට වඩා වැඩි නම් සමත් ලෙසද ලකුණු 50ට වඩා වැඩි නම් සමත් ලෙසද 50 හෝ 50ට වඩා අඩු නම් 50 හෝ 50ට වඩා අඩු නම් අසමත් ලෙසද දැක්වීම සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. පනහෝ පනහට අඩු නම් අසමත් ලෙස දැක්වීම සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. හරිද? දැන් අපි අර කලින් ඉගෙන ගත්ත එකෙන් පොඩ්ඩක් ඉස්සරහට යන්න හදන්නේ.
ඉස්සෙල්ල කරේ සංඛ්‍යා දෙකක් එක්කහු කරන එක විතරයිනේ. දැන් මෙතන පොඩි සංසන්දනයක් තියෙනවා. කොහොම වුණත් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕන. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අපි මේක ස්ටාර්ට් කරමු. ඔන්න මම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරා. හරි. දැන් මම මොකද කරන්න ඕන? ආරම්භය ගත්තා. දැන් අපි කියන්න ඕන ලකුණු ඇතුළත් කරන්න කියලා. ලකුණු වලට අපි මාක්ස් කියලා ගමු. ලකුණු ඇතුළත් කරන්න කියන්නේ ඉන්පුට් කරන්න මාක්ස්. එහෙනම් මම කියනවා input mark. ඔන්න ලකුණු ඇතුළත් කරන්න කියලා අපි විධානයක් දුන්න. ඒකේ හැඩය මේක නේද? හරි. දැන් ලකුණු ඇතුළත් කරයින් පස්සේ මම මොකද කරන්න ඕන? ඒ ඇතුළත් කරපු ලකුණ ඒ කියන්නේ මාක්ස් කියන අගය 50ට වඩා වැඩිද කියලා බලන්න ඕන. සංසන්දනයක් තීරණයක් ගන්න. මොකද හැඩේ? මතකයි නේද? අර කිරිබත් කෑල්ල වගේ හැඩේ. එහෙනම් මං අහන්න ඕන මාක්ස් කියන එක මං අහනවා විශාලද කියලා 50ට වඩා විශාලද කියලා අහලා අර හැඩේ දානවා. දැන් සමහර විට මේ ඇතුළත් කරපු ලකුණ 50ට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉයස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 50ට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නෝ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තීරණ දෙකයිනේ තියෙන සංසන්දනයකදී. එක්ක ඔව් එක්ක නෑ. එක්ක 50ට වඩා වැඩි, එක්ක 50 හෝ 50ට වඩා අඩුයි. පැහැදිලිද? හරි. දැන් yes කියලා උත්තරේ ආවොත් ඒ කියන්නේ 50ට වඩා වැඩි කියලා උත්තරේ ආවොත් ඒ කියන්නේ එයා පාස්. එහෙනම් අපි ගමු ඩිස්ප්ලේ එකක්. ඩිස්ප්ලේ මොකද්ද? පාස් කියලා එයාව ඩිස්ප්ලේ කරනවා. ඒ කියන්නේ එයා සමත්. අනේ නෝ කියලා ආවා. දැන් මොකද කරන්නේ? එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඩිස්ප්ලේ කරන්න වෙනවා ෆේල් කියලා. හරි නේද? වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් එතකොට මේ පැත්තනොත් එකක් ආවා, මේ පැත්තනොත් එකක් ආවා. කොහොම හරි ඒ දෙකෙන් පස්සේ වැඩසටහන ඉවරයිනේ. එතකොට කරන්නේ මෙතනින් රේඛාවක් ගෙනල්ලා මෙතනින් මේ වගේ රේඛාවක් ගෙනල්ලා මේ දෙක මේ විදිහට සම්බන්ධ කරලා ඉවර වෙලා තමයි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්නේ. මොකද ওই දෙකෙන් එකක් වුණාමනේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕන. පැහැදිලි? ඔන්න හරි සරලයි. ලකුණු ඇතුළත් කරන්න කියලා කිව්වා. ඒ ඇතුළත් කරපු ලකුණ 50ට වඩා වැඩිද කියලා පරීක්ෂා කරලා බැලුවා. සමහරලාට 50ට වඩා වැඩි වෙන්න පුළුවන්. 50ට වඩා වැඩි නම් yes එන්නේ. 50ට වඩා අඩුයි නම් no එන්නේ. yes කියලා આવොත් අපි pass කියලා පෙන්නනවා. no කියලා આવොත් අපි fail කියලා පෙන්නනවා. එතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. හරි. ඉක්මනට දාගන්න. හරි. එතකොට අපි ඔන්න අද දවසේ මූලික දැනුම මේක ගත්තා. ලබන සතිය සම්පූර්ණයෙන් ලබන සතිය කියන්නේ ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් ෆ්ලෝ chart පිළිබඳ දැනුම සබා දෙනවා. ඒ කියන්නේ විවිධ වර්ගයේ ෆ්ලෝ chart 20ක් අපි නිර්මාණය කරනවා ලබන සතිය වීඩියෝ එකෙන්. ඒතර ඒකට අවශ්‍ය කරුණු ටික තමයි මෙතන තියෙන්නේ. මූලික දේ. මේ මූලික දේවල් හරියට බලාගෙන තියාගන්න. ලබන සතියේ මම මුලින්ම කියලා දෙනවා සිලෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා, තේරීමක් කියන්නේ මොකක්ද, පුනර්කරණයක් කියන්නේ මොකක්ද, ඒවත් එක්ක පාවිච්චි කරලා කොහොමද ෆ්ලෝ chart ටික නිර්මාණය කරන්න කියලා. ඒතර ෆ්ලෝ chart සම්පූර්ණයෙන් ලබන සතියේ වීඩියෝ එකෙන් නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් අපි අවසන් කරනවා. හරි නේද? ඒතර මේ ටික හොඳට අධ්‍යයනය කරලා මේකේ නෝට් එක දාලා ඉවර වෙලා හරි නේද? සම්පූර්ණයෙන් මේ කොටස ඉවර කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එක බලන්න කලින්. හරි. එහෙනම් අපි අදට ඔතනින් මේ වීඩියෝ එකෙන් කරුණු ටික නවත්තනවා. ඔයගොල්ලෝ මේ ටික හොඳට බලන්න.